අද දවස් ඉතා වැදගත් දවසක්. ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් ඩෙමොක්‍රසි කියලා කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2007 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදයේ දවසේ හැටියට අද දවස නම් කෙරුවා. ඉතින් වැදගත් මේ දවස. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන විෂයයටත් මේක සම්බන්ධයි. අද මේ දින කීපය තුල මේ දවසේ විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සමුළුව දැන් රැස් වෙනවා. එක්සත් ජාතීන්ගේ මහා සමුළුව රැස් වෙනවා. අද මේ මහා සමුළුවේදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්තුමිය ඉදිරිපත් කරපු වාර්තාවට ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වෙලා තියෙන රටවල් පිළිබඳ වාර්තාවක් එතුමිය ඉදිරිපත් කළා. අවාසනාවක් ඒ රටවල් ගොන්නට අපේ රටත් ඇතුළත් වෙලා තියෙනවා. මේ ඉදිරිපත් කරපු වාර්තාවේදී එතුමිය ඉදිරිපත් කරපු කරුණු 90%කට වැඩිය අතීතය පිළිබඳ කරුණු නෙමෙයි එතුමිය මතු කරලා තියෙන්නේ වර්තමානය පිළිබඳව. මීට කලින් 2015ට පෙර තිබිච්ච මේ කඳවුරේම පාලනයේ තිබිච්ච කාලවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඒක ලඝු කෙරුවා සුළු ජන කොටසකට දෙමළ ජනතාවට සම්බන්ධ ප්‍රශ්නයක්. ඊට පස්සේ දේශප්‍රේමිය ගැන කතා කරලා දකුණේ මිනිස්සුන්ව ඊට විරුද්ධව මතයක් ඇති කරන්නට උත්සාහ කෙරුවා. නමුත් අද ඒක කරන්න පුළුවන් කමක් නැහැ. අද මේ මතු කරන ප්‍රශ්න සිවිල් යුද්ධයට අදාළ ප්‍රශ්න නෙමෙයි. 90%ක්ම වර්තමානයේ පිළිබඳ ප්‍රශ්න. අපේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න. අපේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් යටපත් කිරීම ගැන, උදුර ගැනීම ගැන, නීතිය ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නය, නීතිය රැකවරණය ලබා ගන්නට තියෙන අයිතිය ප්‍රමාද කිරීම පිළිබඳ ප්‍රශ්නේ. මේවා ගැන තමයි අද මේ වාර්තාවෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේක තුලින් අපේ රටේ අපේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා නම්, මානව හිමිකම් කොමසාරිස්වරයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා නම් ඒක අපේ රටට ගෞරවයක් ගෙන දෙන සිද්ධියක් නෙමෙයි, ඒක අගෞරවයක් ගෙන දෙන සිද්ධියක්. අපිට පුළුවන් කමක් තියෙන්න ඕනේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම තහවුරු කරගන්නට. අද අපි දැක්කා ඊයේ පෙරේදා මේ ඉතාලියේ ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකික පුරවැසියන් උද්ඝෝෂණය කරනවා ඉඳගෙන. මේක ජාත්‍යන්තරයට තල්ලු කරනවා අපේ රටේ පුරවැසියන්ව. ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමිවීම, මානව අයිතිවාසිකම් අහිමිවීම පිළිබඳ ප්‍රශ්න නිසා. ශිෂ්ට සම්පන්න ලෝකයේ අගය කරන ගුණාංගයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මානව අයිතිවාසිකම් කියලා කියන්නේ. අපි ඒ ශිෂ්ට සම්පන්න ලෝකයේත් එක්ක එකතු වෙලා ගමන යනවද? එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු නොකරන, අපේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගරු නොකරන රටවල් අතලොස්සට ඒ ගොන්නට ඇතුළත් වෙලා අපේ රටේ කීර්තිනාමය අපි නැති කර ගන්නවද? ශ්‍රී ලංකාවේ පාස්පෝර්ට් එක පෙන්නුවම අවනම්බුවෙන් අපි දිහා බලන තත්වයක් ඇති වෙලා තිබුණා. මතක ඇති 2015 කාලෙදී අපේ රටේ GSP නැති කරගත්තා. යුරෝපීය මත්ස්‍ය තහනම අපට ඇති වුණා. එනිසා ඒ තත්වයට අපි යලි යා යුතු නැහැ. කල්පනා කරලා බලන්න. පහුගිය කාලෙදී 19 වෙනි සංශෝධනය තුලින් මේ රටේ ස්වාධීන කොමිෂන් සභාවල් ඇති කළා. එක ප්‍රජාතන්ත්‍රවාදයේ යලි හානිපූර්ණ කාර්යාලය ඇති කළා. අතුරුදන් වීමේ කාර්යාලයන් පිහිටවන්න පටන් ගත්තා. මේ වගේ සාධනීය පියවරවල් තුලින් GSP තහනම ඉවත් කරන්න අපිට අපේ රටට පුළුවන්කමක් ලැබුණා. යුරෝපීය මත්ස්‍ය තහනම ඉවත් කර ගන්නට පුළුවන්කමක් ලැබුණා. අද අපි ආපහු කොහාටද යන්නේ ඉඳගෙන. අද මම පත්තරවලද පළ කරලා තියෙනවා ඒ වාර්තාව. මම කැමති ඊයේ පළ කරපු සිංහල පුවත්පතක් ලංකාදීප පත්තරය මහා කොමසාරිස්තුමිය මතු කරපු වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සඳහන් වන කරුණු දක්වලා තියෙනවා. මම කැමතියි උපුටලා දක්වන්න. මේ කරුණු සියල්ලම වර්තමානයේ පිළිබඳ ප්‍රශ්න. මේ කරුණු සියල්ලම අපේ රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුර ගැනීම යටපත් කිරීම පිළිබඳ ප්‍රශ්න. මේ වාර්තාවෙන් මතු කරලා තියෙන්නේ. මම එතුමියගේ වචන සිංහලට පරිවර්තනය කරලා තියෙනවා ලංකාදීප පත්තරේ. මම කැමතියි කියවන්න. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වර්තමාන සමාජ ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්눔 කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම, මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය, තිරසාර සංවර්ධනය කෙරෙහි අකණ්ඩව කරන බලපෑමයි.
දැඩි ආර්ථික අවපාතය මැද්දේ ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණෙන් අගෝස්තු 30 වෙනිදා ශ්‍රී ලංකාවේ නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරින. හදිසි අවස්ථා රෙගුලාසි ඉතා පුළුල් වන අතර සිවිල් කටයුතුවලදී හමුදාවේ කාර්යභාරය තව දුරටත් පුළුල් කළ හැකිය. මේ පිළිබඳව මම ඉතා හොඳින් නිරීක්ෂණය කරන්නෙමි. කනගාටුවට කරුණක් නම් මානව හිමිකම් ආරක්ෂකයින් මාධ්‍යවේදීන් අතුරුදන්වුවන්ගේ පවුල් නිරීක්ෂණය කිරීම, බිය ගැන්වීම, අධිකරණයේ මගින් හිරිහැර කිරීම අකණ්ඩව සිදු වූවා පමණක් නොව ඒ රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරන පුළුල් පරාසයක ශිෂ්‍යයන්, විද්වතුන්, වෛද්‍ය වෘත්තිකයන්, ආගමික නායකයන් දක්වා පුළුල් වී ඇත. සාමකාමී විරෝධතා කිහිපයකට අධික ලෙස බලය යෙදවීම සහ පෙළපාලිකරුවන් අත්අඩංගුවට ගැනීම, නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම සිදු වී තිබේ. මේ සියල්ලම දේශපාලන දඩයම මූලික මිනිස් අයිතිවාසිකම් උදුර ගැනීම මේව ගැනයි ප්‍රශ්න කරන්නේ. ඒ නිසා දැන් දේශප්‍රේමය ගැන කතා කරලා අත්හොද ගන්න පුළුවන් කමක් නැහැ. අපේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නටයි මේ වාර්තාවේ කරුණු 90%ක්ම සඳහන් කරලා තියෙන්නේ. එක පැත්තකින් චමිර කොස්වත්ත වගේ පෙරටුගාමි පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකයින් ඊටම අසාධාරණ විදියට හිරාඩංගුවේ තියාගෙන ඉන්නවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොතලාවල පනතට විරුද්ධව ආපු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නායකයින් තියාගෙන ඉන්නවා. උන්ට රැකවරණයක් නැහැ. අධිකරණයේ ඉදිරියේ පවා ඉල්ලීම් කළා. කොවිඩ් තියෙන අවස්ථාවේදී ඒ කොවිඩ් අනතුරට අවදානමට මුහුණ නොදෙන තත්වයකින් ඒගොල්ලන්ව තියන්න කියලා. නමුත් අද කොවිඩ් වැළඳිලා තිනවා ඒ අමයින්ට. ඒ ශිෂ්‍ය නායිකාවට, චමිර කොස්වත්තට, ජෝසප් ස්ටැලින් කිසිම සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත් වීමක් නැතුව ඒ වෘත්තීය සමිති නායකයින්ව ගෙනහිල්ලා ගාල් කරපු හැටි අපි දැක්කා. තරින්දු උඩුවේ ගෙදර වගේ මාධ්‍ය වේදීන් බිය ගැන්වීමට ලක් කරන හැටි අපි දකිනවා. අසේල සම්පත් වගේ සමාජ ක්‍රියාකාරකීන්ට දුන්නු දඬුවම් අපි දකිනවා. අද වෘත්තිකයෝ ජයරුවන් බණ්ඩාර වගේ උදවිය, ෂෙහාන් මාලක වගේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලලා කතා කරපු ඒ තරුණයින්ව දිනපතාම පොලිසිය ඉදිරියට ගෙනහිල්ලා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම කළා. බිය ගැන්වීම ඇති කරන විදිය අපි දකිනවා. මේව ගැනයි මේ වාර්තාවෙන් ප්‍රශ්න කරන්නේ. එතුමිය මෙහෙමත් සඳහන් කරනවා. සිවිල් සමාජ කණ්ඩායම් පිළිබඳ නව රෙගුලාසි සම්පාදනය කෙරෙමින් පවතින අතර අලුත් නීති ගේන්න හදනවා ආණ්ඩුව. ඔවුන් මූලික නිදහස් සඳහා ඇති සීමා තවදුරටත් දැඩි කරනු ඇතයි යන බිය වැඩිය. මෙම කෙටුම්පත වඩාත් පුළුල් ලෙස සාකච්ඡාවට ඉඩසලසන ලෙස ප්‍රසිද්ධ කරන්නයි මම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. සිවිල් සමාජයේ තියෙන නිදහසේ අවකාශය සීමා කරන්නට නීති රීති ගෙනෙන්නට පෙර ජනතාවට මේ පිළිබඳ කතිකාවතක් ඇති කරගන්නට අවකාශය දෙන්න කියලා එතුමිය ඉල්ලනවා. ලැජ්ජයි මේක. එක්සත් ජාතීන්ගේ සංවිධානයට සිද්ධ වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැදිහත් වෙන්නට. මේ කලිනුත් විශ්ව සංශෝධනය ගෙන වෙලාවෙත් මේ විදිහටම තමයි ආණ්ඩුව වැඩ කළේ. කොවිඩ් උවදුර ආයුධයක් කරගෙන ජනතාව අතරේ විරෝධතාවල් පළ කරන්න නිදහස් අදහස් සෝමාරුවක් ගේන්න අවකාශය සැලසුවේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න යෝජනාවක් ගෙනෙන අවස්ථාවේදී කල්පනා කරලා බලන්න මේ සම්ප්‍රදාය දිගටම කරගෙන යනවා. ඊළඟට එතුමියගේ වාර්තාව මෙහෙමත් කියනවා. 2009 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූ සහ ආගමික නායකයන් දිගින් දිගටම සත්‍ය සහ යුක්තිය ඉල්ලා සිටීම නීතිය හා නීතිය පිළිබඳ විශ්වාසය බිඳවැටීමේ අවදානම ඇති කරයි. මේ අපේ පුරවැසියන්ගේ අයිතිව යුක්තිය ලබා ගන්න, යුක්තිය ප්‍රමාද වීමත් අපරාධයක්, වරදක් ඒක. මේ ඒ පිළිබඳවයි එතුමියගේ වාර්තාවෙන් ප්‍රශ්න කරන්නේ. මේවට පිළිතුරු දෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය, ශිෂ්ට සම්පන්න ලෝකය අපි දිහා බලන් ඉන්නවා. අපිට මේ පාර්ලිමේන්තුවේ අපේ රටේ දේශපාලන නායකයොත් එක්ක කරන දේශපාලන හැසිරීම වගේ ජාත්‍යන්තරයත් එක්ක හැසිරෙන්න බෑ. අපි වගකීමෙන් හැසිරිය යුතුව තිබෙනවා. අපේ රටේ කීර්ති නාමයට පළුදු වෙන්නේ මේ වගේ හැසිරීම නිසා. එතුමිය කියනවා තවදුරටත් පොලිස් අත්අඩංගුවේ තවදුරටත් මිය යාම මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් වදහිංසා පැමිණවීම අයුතු ලෙස සැලකීම පිළිබඳ අඛණ්ඩ වාර්තාවන් පිළිබඳ මම දැඩි කනස්සලට පත්ව සිටින්නෙමි. එතුමිය කියනවා ඒ වගේම කෙසේ වෙතත් මිනිසුන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා මෙම පනත අඛණ්ඩව භාවිතා කිරීම ගැන මම දැඩි කනස්සලට පත්ව සිටිමි. නිත්‍ය හිස්බුල්ලා දැන් විශ්වාස කටයුතු සාක්ෂි නොමැතිව අධිකරණයේ යටතේ මාස 16ක් නීතිය යටතේ රඳවාගෙන සිටී. එසේම 2020 මැයි සිට ගුරුවරයෙකු සහ කවියෙකු වන අන්හාස් ජසීම් කිසිම චෝදනාවක් නොමැතිව රඳවාගෙන සිටින අතර මෙම පනත භාවිතා කිරීම වහාම අත්හිටුවන ලෙස එහි සවිස්තරාත්මක සමාලෝචනය හෝ අවලංගු කිරීම පැහැදිලි කාලනීමයක් සකස් කරන ලෙසත් මම ඉල්ලා සිටිමි. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සඳහා ප්‍රතිශෝධන ගෙනෙන බවට රජය පැවසුවත් දිගින් දිගටම මිනිසුන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා මෙම පනත අඛණ්ඩව භාවිතා කිරීම ගැන මම දැඩි කනස්සලට පත්ව සිටින්නෙමි.
මේ එතුමිය අපේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන සාධාරණීය ගැන යුක්තිය ගැන එතුමිය ප්‍රශ්න කරන්නේ. ඉතින් මේ தত্ত্বය අපේ රටේ කීර්තිනාමයට ඉතාමත්ම මේ ලොකු වරදක් සිදු කරනවා, ලොකු පාඩු හානියක් සිදු කරනවා ඉඳගෙන 19 සංශෝධනය වෙනුවට 20 වෙනි සංශෝධනය ගෙනල්ලා ස්වාධීන කොමිෂන් සභාවල් ගෙනාවා. මේක තුලින් අධිකරණ විනිශ්චයකාරුවන් පත් කරන්න, රජයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයන් පත් කරන්න, පොලිස් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම මේ සියල්ල තුලින් ස්වාධීන ක්‍රියාදාමයක් ගන්න උත්සාහ කළා. අද බලන්න ඒ සියල්ල එක පුද්ගලයෙක්ගේ අභිමතයට ග්‍රහණයට අරන් තියෙනවා. ආණ්ඩුවේ පත්‍රයක් අද ප්‍රජාතන්ත්‍රවාදී දවස පිළිබඳව ඩේල් නිවුස් පත්‍රයේ අද කතුවැකිය මම කියවල බැලුවා. මම හිතනවා මේ කතුවැකිය ආයේ පාඨකයන්ට වඩා ආණ්ඩුවේ පාලකයෙක්ම කියවුවොත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. හොඳ කතුවැකියක් රජයේ පත්‍රයක් වුණත් ඒ කතුවැකියෙන් අද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ බල තුලනයේ පිළිබඳව කරුණු දක්වලා තිබෙනවා. සාතික වශයෙන්ම මේ බෝම්බ සොයා ගැනීම කළ තියෙන රෝහල රජයට සම්බන්ධ රෝහලක්. ඉතින් මේක රජය බලයටපත් උනේ මේ අපේ මේ ජාතික ආරක්ෂාව පිළිබඳ ලොකු බලාපොරොත්තු අපේක්ෂාවන් ඇති කළා. ඒක ඡන්දයේ දිනන්න ලොකු ආයුධයක් කරගත්තා. ඒක පෙන්වන්නේ රජයේ මේ තියෙන අපෝසත් වෙලා තියෙනවා. ඒ පොරොන්දුව ඉටු කරන්න. මේක පුද්ගලික රෝහලක් නෙමෙයි, රජයේ රෝහලක්. දෙක අර හෙලිකොප්ටර් ගමන ගැන සඳහන් කළා. දිගටම ඊයේ පෙරේදා සමාජ ජාලාවල මාධ්‍යවල සඳහන් වෙනවා. රජයේ ඇමතිවරයෙක් මේ හෙලිකොප්ටරෙන් අනුරාධපුරයට යනවා, හිරගෙවල් වලට යනවා, බීමත්ව හැසිරෙනවා, නිලියක් එක්ක ගියයි කියලා. ආණ්ඩුව කිසි උත්තරයක් පිළිතුරක් දෙන්නේ නැහැ. ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. බන්ධනාගාර නිලධාරීන් පවා මේක ගැන අදහස් පළ කරන්න බිය වෙන බවක් පේන්නේ. මෙහෙම දෙයක් ගැන අපට ආරංචි නැහැයි කියලා කියනවා. මෙහිම යන්න පුළුවන් ද රටකට ඉඳගෙන මේ වගේ පාලනයක් ඇති කරන්නද ජනතාව තුට බලාපොරොත්තු දුන්නේ ඉඳගෙන එක රජයේ තියෙන මේ අපෝසත්කම ආරක්ෂාව පිළිබඳව සහ විනයක් නැතිකම ඉඳගෙන ජනතාව පිළිබඳ ගරුත්වයක් නැතිකම මේ සිදුවීම් වලින් පෙන්වුම් කරන්නේ. මම මගේ පතස්සම කරුණ දැක්වීමේදී මම කිව්වා පිටට මැදි අපේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට පිටට මැදිහත් වෙන්නට අවකාශ සලසන වාතාවරණය ඇති කරලා තියෙන මේ රජය. ඒක නිසායි අද බලන්න ඉතාලියට ගිහිල්ලා යුරෝපයේ ඉන්න පුරවැසියෝ උද්ඝෝෂණය කරනවා පාස්කු වින්දිතීන්ට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්. ජාත්‍යන්තරයට තල්ලු කරනවා මේ ප්‍රශ්න. ජාත්‍යන්තරයේ ඉදිරියේ සාකච්ඡාවට භාජනය කරන වාතාවරණයක් වෙනට ඇති කරලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ තමන්ගේ 3/2 බලය පාවිච්චි කරලා ජනතාවට අර දැන් මේ සිවිල් සමාජයට විරුද්ධව රෙගුලාසි ගේන්න යනවා. නමුත් ජනතාවට මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කරන ජනතාව ඉදිරියේ තබන්නේ නැහැ. නිදහසක් නැහැ. සාකච්ඡා කරන කාල අවකාශයක් දෙන්නේ නැහැ. මේකයි වරද. ඉතින් අපිට ලෝකෙට බොරු කරන්න පුළුවන් කමක් නැහැ. ශිෂ්ට ලෝකයේ බලන් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ලෝකෙ අපි දිහා බලන් ඉන්නවා. ජාත්‍යන්තරයට තල්ලු කරන්න එපා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවදානමට ලක් වෙලා තියෙනවා කියන එක අපි කවුරුත් දන්න කාරණයක් ඉදා. ඒ නිසා යුතුයකම ඉටු කරන්න. ජනතාව අපේක්ෂාවන් ඉටු කරන්න. මම හිතනවා ආණ්ඩුව ගෙදරත් එක සෙල්ලම් කරන්නේ. අනවශ්‍ය දෙයක් මේක. ඉතිහාසයේ පුරාම මේ කඳවුර ওই විදිහට තමයි දේශපාලනය කළේ. ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් නැහැ ඒගොල්ලන්ට. දැක්මක් නැහැ. අද බලන්න මේ අපේ කලාපයේ අනෙක් රටවල්, පාකිස්තානය වගේ රටවල්, බංග්ලාදේශය වගේ රටවල් කොවිඩ් ඕදර හොඳට කළමනාකරණය කරනවා. මේ වගේ ආර්ථික අතින් මිනිසුන්ව අගාධයකට පත් කරලා නැහැ ඒ රටවල් ඉඳගෙන. මේ නිසිලෙස කළමනාකරණය කරනවා. ඒක දක්ෂකම ඉඳගෙන. අපි මොකද්ද වෙලා තියෙන්නේ? අපිට ආර්ථික ප්‍රශ්න වලට දැක්මට විසඳුමක් නැහැ. කබ්රාල් මහත්මයා පාර්ලිමේන්තුවේදී මේ අස්වෙන කම්ම කතා කළේ මොකද්ද? අපි IMF එකට යන්නේ නැහැ. අපි අධිරාජ්‍යවාදීන්ගේ උගුල් වලට දන ගහන්නේ නැහැ කියලා කතා කළේ ඉඳගෙන. අන්තිමට අලුත් මුදල් ඇමතිතුමා පත් වෙලා කොළේ එළිය පළ කරනවා දක්වනවා IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න. මට මතක් වෙන්නේ අර මේ 70 77 කාලේ 60 ඉඳන් 65 වෙනකන් දඩිසෙල් නායක මහත්මයාට දොස් කිව්වා. වන්නායක මහත්මයා මුදල් ඇමතිතුමාට දොස් කිව්වා. මේ ජාත්‍යන්තර අරමුදලේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරනවායි කියලා. බලයට ආව 74 75 ෆිලික්ස් ඩයස්ගේ අයවැය ලේඛනය එන්.එෆ්.ලගේ අයවැය ලේඛනය IMF එකට ගාවට ගියේ. IMF එකට ගාවට යන්නේ ජාත්‍යන්තර අරමුදලට ගියේ. ඒක සාධාරණීකරණය කරන්න එන්.එෆ්. මහත්මයා කතා කළා. අපිත් ඒ අරමුදලේ සමාජිකයෝ කියලා එනගෙන දෛවයේ සරදම් කරනවා. අද මේගොල්ලෝ කබ්‍රාල් මහත්මයා මුදල් ඇමතිතුමා පත් වෙනකම්ම කිව්වේ IMF එකට දන ගහන්නේ නැහැ කියලා. දැන් IMF එකට යන්න ලෑස්ති වෙනවා. කොලේ එළිය දක්වනවා. මම මේ ප්‍රශ්නෙට එන්න. මේ ආර්ථික ප්‍රශ්න වලට උත්තර නැති ආණ්ඩුව, දැක්මක් නැති ආණ්ඩුව එල්ලෙන්නේ මොනවද? මේ වගේ ප්‍රශ්න වලින්.
50 ගණන් දශකයේදී දෙමළ ප්‍රශ්නෙන් තමයි පැවැත්ම හොයාගත්තේ. දේශපාලන බලය ගත්තේ. 60 දී කැතොලික් ඇක්ෂන් කතෝලික ආක්‍රමණය ගැන කතා කරලා එක්සත් නායක මහත්තයා 60 ජූලි වලදී පරාජයට පත් කරන්න කටයුතු කෙරුවා. කතෝලික ඉස්කෝල ආණ්ඩුවට ගත්තා. මේ පටු න්‍යාය පත්‍ර මේවා ඉඳගෙන ආයි නැවතත් දෙමළ ප්‍රශ්නේ මතුවුණා. දැන් පහුගිය දශකයේදී මේ අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා ඉස්ලාම් මේ විරෝධය ඇති කළා. දැන් කතෝලික පල්ලිය ඉලක්ක කරගෙන තියෙනවා. කාදිනල්තුමා ඉලක්ක කරගෙන තියෙනවා. මේ විරෝධය තුලින් දේශපාලන වාසි ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ කල්පනා කරනවා ඇති. මේ මුස්ලිම් විරෝධයේ සම්බන්ධයෙන් ඉස්සරහට දාපු සමහර ඇතැම් ආගමික නායකයෝ දැන් කාදිනල්තුමාට විරුද්ධව මාධ්‍ය සාකච්ඡාවල් තියෙනවා. වෛරය අවසන් උත්සාහ කරනවා. තේරුම් ගන්න. මේ පටු න්‍යාය පත්‍ර අපේ රට ප්‍රපාතයට ගෙනිලා තියෙන්නේ. ඇති මේක මේ සෙල්ලම. මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපේ රටේ ප්‍රශ්න අඩු කරලා මේ රට ඔලු මේ රටේ අපට ඔලු ඔස්සන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න. අපේ දරුවන්ට හොඳ රටක් බාර දෙන්න ඇති කරන්න. මේ වගේ මේ තුවාල නිලමැස්සෝ වගේ මේ තුවාල වලින් තමයි ජීවත් වෙන්න හදන්නේ. දේශපාලන වශයෙන් මේ කණ්ඩායම. මේක වැරදි. මේක අසාධාරණයි. අපේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන සෙල්ලමක් මේක. මේක නවත්තන්න කියලා ආණ්ඩුවෙන් මම ඉල්ලන්න කැමතියි.